සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්වතුනි, අද මෙම උතුම් සජීවී ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ නදිමාල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද නම් කියනට අවසරයි මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ සාදු නාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්වතුනි, අද මෙම උතුම් සජීවී ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරනු ලබනවා විදේශගතව සිටින ආශා පෙරේරා, අනීෂා පෙරේරා, චමිලා පෙරේරා දියණියන්, අරුණ පෙරේරා පුතණුවන්, අනූෂා පෙරේරා දියණිය සහ බෑනාවරු ලේලිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින් සදහවතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. මීට වසර 3කට පෙර මිය ගිය බී.ඒ. සෝමාවතී මෑණියන් සහ වසර 22කට පෙර මිය ගිය නෝබල් පෙරේරා පියාණන් ඇතුළු මියගිය සිළු වර්ග පරම්පරාවට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පින් අනුමෝදන් කිරීමත් එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල නාලිකාවේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම් කියනට අවසරයි මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කිරීමත් සුජීවත්ව සිටින පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සහ මියගිය සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිවයි සුපින්වතුන් අද මෙම උතුම් සජීවී ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ. එසේනම් සුපින්වතුනි, ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් සජීවී ධර්මදේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ සජීවී ලෙස විකාශනය වන ධර්ම දේශනාවට සවන් දෙන්න. අද මේ සජීවී ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ විදේශගතව සිටින ආශා පෙරේරා, අනීෂා පෙරේරා, චමිලා පෙරේරා යන දියණියන්, අරුණ පෙරේරා පුතණුවන්,
අනූෂා පෙරේරා දියණිය සහ බෑනාවරු ලේලිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින් මේ පින්නතුන්ගේ ප්‍රමුඛ මුඛ්‍ය අරමුණ තමයි මීට වසර 3කට පෙර මිය ගිය බී.ඒ. සෝමාවතී මෑණියන් සහ වසර 22කට පෙර මිය ගිය නෝබල් පෙරේරා පියාණන් ඇතුළු මියගිය සියලු වර්ග පරම්පරාවලට අයත් සියලු දෙනාටම නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරන්න කල්පනා කළේ. ඒ නිසා අපි ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම කරමු පින්වතුනි. ධර්ම දේශනාව අවසානයේදී ලැබෙන පින් අනුමෝදන් කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය විශේෂයි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිදක් මේ ශ්‍රවණය කරන්න ඔබ බලාපොරොත්තු වන්න. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමයි අපි දහම් දැනුම ධර්මාවබෝධය ලබා ගන්න හැකියාව ලැබෙනවා. පින්වතුනි, අපි නිතර ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අහපු ධර්මය නම් නැවත අහන්නේ අර තියෙන අවබෝධය දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් වෙනවා. ධර්මයේ පිළිබඳ දැනුම ස්ථාවර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීම අපට අත්‍යවශ්‍ය කාරණයක්. අපි පුහුදුන් අය අපේ සිත හැම වෙලාවෙම එකම විදියට පවතින්නේ නැහැ. අපේ සිත වෙනස් වෙනවා. වහ වෙනස් වෙන සුළුයි. යම් වික්ෂිප්ත භාවයන් මනස තුල ඇති වෙනවා. අසහනකාරී තත්ත්වයන් නැති වෙනවා. ඇයි පින්වතුනි, අපි ලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ අෂ්ටලෝක ධර්මයට අපි නිතර මුහුණ දෙනවා. එතකොට විවිධ ප්‍රශ්න විවිධ ගැටලු අපට ඇති වෙනවා. ඒ ගැටලු හමුවේ මිල මුදල් තිබුණට ඒයින් අපට බෑ විසඳුම හොයාගන්න. පිරිස් බලය තිබුණට විසඳුම හොයාගන්න බෑ. ඒ නිසා අපට විසඳුම ලබා ගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ තුලින් පමණයි. සමහර ප්‍රශ්නවලදී අපට ධර්මයේ පිළිබඳ පින්නතුනි ගිය භවය ලබන භවය පිළිබඳව යම් සැකතෙන් අපට තියෙන්න පුළුවන්. අන්නේ සැක කටයුතු අවස්ථා දුරු කරගන්න ධර්ම ශ්‍රවණය කිරීමයි අවශ්‍ය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම්
ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණ අහන්න ඕන. අපේ ජීවිත අංග සම්පූර්ණ ඒවා නෙවෙයි. අපි පුහුදුන් අය. අපේ ජීවිතවල විවිධ අඩුපාඩු දුර්වලකම් තියෙනවා. මේ අඩුපාඩු දුර්වලකම් පිරිමසාගෙන, පියවාගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න මරණාසන්න මොහොතේ පහළවන චුතිසිත යහපත් කරගන්න ඊළඟ භවය ප්‍රතිසන්දිය සුගතිගාමී එකක් කරගන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. පින්වතුනි මේ සියල්ලටම වඩා අපි අනවරාග සංසාරයේ සැරිසරන අය. මේ අනවරාග සංසාරයේ සැරිසරන අපට මේ සසර ගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්න බණපදයක පිහිට තමයි ලැබෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය එච්චර වැදගත්. බණපදයක් අහන්න නැතුව මේ ලෝකේ කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ පින්නතුනි. ඒ නිසා බණපදයක අවශ්‍යතාව අපට තියෙනවා. පින්නතුනි අද මේ දේශනාව තුළින් ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨියට අදාළ ධර්ම කරුණු කීපයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ සූත්‍රයක් අනුග්ගහිත සූත්‍රය. මේ සූත්‍රය විස්තර කරනවා අපි තුල ඇතිවෙන සම්මා දිට්ඨිය. එකක් ලෞකික සම්මා දිට්ඨිය, අනික ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අපට නිර්වාණය පිණිස අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක පිළිබඳ අවබෝධාත්මක ඥානය. දුකේ හට ගැනීම පිළිබඳ අවබෝධාත්මක ඥානය. දුකෙන් නිදහස් වීම පිළිබඳ අවබෝධාත්මක ඥානය. දුකෙන් නිදහස් වීමේ මඟ පිළිබඳ අවබෝධාත්මක ඥානය තමයි එනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්නා නුවණ තමයි මෙතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ. පින්නතුනි අපි තුල වැරදි දෘෂ්ටීන් දෙකක් ඇති වෙන්න පුළුවන් ලෝකයේ තියෙන. එක දෘෂ්ටියක් තමයි මිච්ඡා දිට්ඨියට අදාළ වන අපට තියෙන්නේ ලබාගත් ජීවිතේ පමණයි. ඒ ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන් වෙනවා. ඒ ජීවිතය ලබාගත්ත මරණයටපත් වුණා, මරණින් පස්සේ සියල්ල අවසන්. මේකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. දෙවැන්න තමයි ශාස්වත දෘෂ්ටිය. ශාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ ස්ථිරසාර ආත්මයක් තියෙනවයි කියන සංකල්පයේ විශ්වාසය.
මෙන්න මේ වැරදි දෘෂ්ටි දෙක ලෝකේ පවතිනවා. මේ වැරදි දෘෂ්ටි දෙකෙන් අපි ඈත් වෙලා නිවැරදි දැක්මකින් අපි ඉදිරියට යන්න ඕන. හරි දේ හරි හැටියට වටහා ගන්න ඕන. පින්වතුනි, චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති කරගත් ඥාණයෙන් එවත් සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය අපට ලෝකෝත්තර විමුක්තියට හේතු වන බව අපි අවබෝධ කරගන්න ඕන. මේ සම්මා දිට්ඨිය පින්වතුනි, ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුග්‍රහය ලැබෙනවා කාරණා පහකින්. අනුග්‍රහය ලබා ගන්නවා. ඒ අනුග්‍රහය ලබා ගන්නකොට අප තුල කාරණා දෙකක් ගොඩනගෙනවා. සම්මා දිට්ඨියට කාරණා පහකින් අනුග්‍රහය ලැබෙනකොට කාරණා දෙකක් අප තුල ගොඩනගෙනවා. මොකද්ද? එකක් චේතෝ විමුක්තිය, අනෙක පඤ්ඤා විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? මාර්ගඵල සමාධිය. පඤ්ඤා විමුක්තිය කියන්නේ මාර්ගඵල ඥානය. එතකොට මාර්ගඵල සමාධිය චේතෝ විමුක්තියයි. මාර්ගඵල ඥානය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඥානයටපත් වීම පඤ්ඤා විමුක්තියයි. දැන් පින්නතුනි, මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැති කෙනෙකුට මේ අනුග්‍රහය ලබා ගන්න බෑ. එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය අපි තුල නිවැරදි දැක්ම ඇති කර ගන්න ඕන. එතකොට නිවැරදි දැක්ම ඇති කරගන්න අපි මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ සීලය. ඉස්සෙල්ලා ඇති කරගන්න. සීලයෙන් යුක්ත වූ සමාධියට එන්න. සීලය පාදක වෙලා සමාධිය ඇති කරගන්නවා. සමාධිය පාදක වෙලා ප්‍රඥාව ඇති කරගන්නවා. එතකොට ඒකට තමයි සමත විපස්සනා භාවනා දෙකක් තියෙන්නේ. එතකොට සමත භාවනාව වඩලා අපි සිත තුළ චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කරගන්න. මේ ඇති කරගන්න සිතේ දියුණුව අපට බලපානවා මේ සමාධිය ඇති කරගන්නත් ඊළඟට එයින් ගොඩනගා ගන්නා සමාධිය මත ප්‍රඥාව ඇති කරගන්න. එතකොට අපි විපස්සනාවට යනවා. දැන් සම්මා දිට්ඨිය සඳහා අනුග්‍රහය ලබා දෙන කාරණා පහ තමයි: 1. සීලානුග්‍රහිතා. සීලයෙන් අනුග්‍රහය ලබා දෙනවා. 2. සුතානුග්‍රහිතා. සුත ඇසීමෙන් අනුග්‍රහය ලබා දෙනවා. මොනවද අහන්නේ? ධර්මය. 3. සාකච්ඡානුග්‍රහිතා. සාකච්ඡාවෙන් අනුග්‍රහය ලබා දෙනවා. මොනවද සාකච්ඡා කරන්නේ? ධර්මය. සමතානුග්‍රහිතා. සමතෙන් අනුග්‍රහය ලබා දෙනවා. ඒ කියන්නේ සමත භාවනාවෙන්. විපස්සනානුග්‍රහිතා. විදර්ශනාවෙන් අනුග්‍රහය ලබා දෙනවා. මොකටද? සම්මා දිට්ඨියට. දැන් අපි මේවා එකින් එක බලමු. පළවෙනි එක තමයි සීලය. මා මුලිනුත් මතක් කළා මේ ආර්ය මාර්ගයේ තියෙන
පින්නතුනි පිළිවෙල තමයි ඒ පටන් ගන්න සීලයෙන්. දැන් සමහරු කියනවා සීලය අවශ්‍ය නැහැ භාවනා කරන්න කියලා. නමුත් භාවනාවට සීලය අත්‍යවශ්‍යයි. සීලෙන් තොරව සමාධියක් ඇති කරගන්න බෑ. ඇයි එහෙම කියන්නේ? සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාව. සිත එකඟ කරගන්න ඕන කුසල අරමුණකින්. කුසල අරමුණක් ඇති කරගන්න නම් අපි සිල්වත් වෙලා ඉන්න ඕන. නැත්තම් පින්නතුනි සීලයෙන් තොර වූ කෙනෙකුට ප්‍රාණඝාතයේ නිරත වෙමින් අදත්තා දානේවත් සොරකමේ නිරත වෙමින් කාම මිත්‍යාචාරයේ නිරත වෙමින් පුළුවන් ද කුසල අරමුණකට හිත ගන්න? බෑ. ඒ නිසා කුසල අරමුණකට හිත ගන්න බෑ. කුසල අරමුණකට හිත ගන්න නම් අත්‍යවශ්‍යයි සිල්වත් වීම. ඒ නිසා සීලය අත්‍යවශ්‍ය කාරණයක්. සීලෙන් තොරව සමාධියක් ඇති කරගන්න බෑ කියන්නේ ඒකයි. එතකොට භික්ෂූන් වහන්සේලා වේවා ගිහි පින්වතුන් වේවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කා තුලත් මේ සිල්වත් භාවය මූලික වශයෙන් අවශ්‍යයි. ගිහි පින්වතුන්ට නිති පන්සිල් පොහොය අටසිල්. භික්ෂූන් වහන්සේලාට සාමණේර භික්ෂූන් වහන්සේලාට සාමණේර දස සීලය, උපසම්පදා භික්ෂූන් වහන්සේලාට උපසම්පදා සීලය. භික්ෂු භික්ෂුණීන් සඳහා. එතකොට ගිහි පින්වතුන්ට නිති පන්සිල් එදිනෙදා පන්සිල් ආරක්ෂා කරන්න. ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර, මුසාව, සුරාව යන පංචවිධ දුෂ්චරිතයන්ගෙන් ඈත් වෙන්න. මේ පංචවිධ දුෂ්චරිතයන්ගෙන් ඈත් වීම සඳහා අපට බලපානවා තමන්ගේ ජීවිතයේ අවංකකම. තමන්ගේ ජීවිතයේ අවංකකම බලපාන. මේ ලේබල් එක විතරක් නෙමෙයි අපට අවශ්‍ය සිල්වත් වෙනවා කියලා. සීලය කියන එක අත්‍යවශ්‍යයි අපට. එහෙනම් අපි මතකයට ගන්න, අවබෝධයට ගන්න එදිනෙදා පංචශීලය ආරක්ෂා කරන්න. එතකොට මේක වරදකින් වැළකීම එක පැත්තකින් පෝෂණය කරන්න ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. වාරිත්‍ර සීලය ගොඩනගා ගන්න. ඊළඟට ගුණය වර්ධනය කරගන්න චාරිත්‍ර සීලය. එතකොට වාරිත්‍රයයි චාරිත්‍රයයි දෙකම අපට අවශ්‍ය වෙනවා. එහෙනම් වාරිත්‍ර සීලය චාරිත්‍ර සීලය දෙකෙන් සමන්විත වුණාම හරි සිල්වතෙක් බවට පත් වෙන්න පුළුවන්. නැත්තම් හරි සිල්වතෙක් වෙන්න බෑ. වරදින් වැළකීම විතරක් ප්‍රමාණවත් නෑ. අපි තුල ගුණයක් වර්ධනය වෙන්නේ නැත්තම්. ඒ නිසා හොඳින් මතකයට ගන්න වැළකීමයි චාරිත්‍රය ක්‍රියාත්මක කිරීමයි දෙකම අවශ්‍යයි කියන එක. මේ සීලය ක්‍රමයෙන් වර්ධනය කරන්න
පොය දවසට අෂ්ටාංග සීලයට පැමිණෙන්න. දැන් එදිනෙදා නිවැරදි ජීවිතයක් ගත කරනවා, පංචකාම සම්පත් අනුභව කරනවා නිවැරදි. නමුත් පොහොය දවසට අපි බ්‍රහ්මචාරී ජීවිතයකට අවතීර්ණ වෙනවා. එදාට අපි ගත කරන්න ඕන මහරහතන් වහන්සේ, මහරහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් ගත කළ ජීවිතයට සමාන ජීවිතයක්. මොන දවසටද? අෂ්ටාංග සීලය සමාදන් වුණු දවසට. භික්ෂූන් වහන්සේලා සඳහා සාමණේර හාමුදුරුවරුන්ට තියෙනවා සාමණේර දස සීලයක්. එතකොට උපසම්පදා හාමුදුරුවරුන්ට තියෙන උපසම්පදා සීලයක්, ප්‍රාතිමෝක්ෂ සීලය. පන්සිල් ගත්තත්, අටසිල් ගත්තත්, ආජීවාෂ්ටමක සීලය ගත්තත්, සාමණේර දස සීලය ගත්තත්, උපසම්පදා සීලය ගත්තත් මේ හැම සිල් පදයක්ම නිවන අරමුණු කරගත්ත සීලයක් බවට පරිවර්තනය වෙන්න ඕන පින්වතුනි. එතකොට නිවන අරමුණු කරගත්ත සීලයක්. එතෙන්ට අපි පැමිණිය යුතුයි. අන්න ඒක තමයි අත්‍යවශ්‍ය. ප්‍රාතිමෝක්ෂය කියන්නේ ඒකයි. මෝක්ෂය මුල් කරගත්ත ප්‍රතිපත්තියක්. එතකොට සම්මා දිට්ඨියට මේ අනුග්‍රහයක්. සීලවන්ත භාවය. 2. සුතානුග්ගහිතා. සුතානුග්ගහිතා කියලා කියන්නේ සුත කියන්නේ ශ්‍රවණය. ශ්‍රවණයනේ බහුශ්‍රුත වෙන්නේ. බොහෝ ඇසූ පිරූතෙන් ඇති කියන්නේ. එහෙනම් මෙතන මොකද්ද අහන්නේ? ධර්මයයි. ධර්ම ශ්‍රවණයෙන් තොරව මා මුලිනුත් මතක් කළා කෙනෙකුට විමුක්තිය ලබන්න බෑ. ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි පින්නතුනි. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියන එක මෙහිදී සිතට ගන්න බණ අහන කොටයි ධර්මයේ දැනගන්නේ. දැනගත් ධර්මයේ ස්ථාවර වෙන්නේ. සැකතෙන් දුරු වෙන්නේ. හිත හදාගන්න පුළුවන් වෙන්නේ. මිත්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. නිවන පසක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණයෙන් තොරව මෙතෙන්ට යන්න බෑ. ඒ නිසා හොඳට හිතට ගන්න ධර්ම ශ්‍රවණය එච්චර වැදගත් කියන එක. 3. සාකච්ඡානුග්ගහිත. මොනවද සාකච්ඡා කරන්නේ? සාකච්ඡා කරන්නේ ධර්මයයි. ධර්ම සාකච්ඡාව. පින්නතුනි ධර්ම සාකච්ඡාවෙන් තොරව අපට අපේ ගැටලු निराකරණය කරගන්න බෑ. දැන් බණ අහනකොට ධර්මඥානෙ ලැබෙනවා. සැකතෙන් දුරු වෙනවා. හැබැයි ධර්මදර විනයදර බහුශ්‍රුත භික්ෂුවක් හා සමග සාකච්ඡා කොට තමාට පැන නගින ගැටලු තැන් निराකරණය කරගන්න ඕන. අන්න ඒ निराකරණය කිරීම සඳහා තමයි ධර්ම සාකච්ඡාව අවශ්‍ය. එතකොට සාකච්ඡාවෙන් බොහෝ ගැටලු නිරවුල් වෙනවා. ඒක හොඳට හිතට ගන්න ධර්ම සාකච්ඡාව එච්චර වැදගත්. සම්මා දිට්ඨියට අනුග්‍රහයක් ලැබෙනවා ඒ තුළ. 4 වෙනි කාරණය තමයි සමතානුග්ගහිතා. සමත භාවනාවෙන් අනුග්‍රහයක් ලැබෙනවා. ආමුලිනුත් මතක් කළා. සමත භාවනාව හඳුන්වන්නේ චිත්ත භාවනාව කියලා. චිත්ත භාවනාව කියන්නේ සිත දියුණු වන භාවනාව. මේ සිත දියුණු වන භාවනාවෙන් ඒ භාවනා කරන්න භාවනා අරමුණු තියෙනවා 40ක්. සම 40 කර්මස්ථාන කියන්නේ ඒවට. කර්මස්ථානයක් කියන්නේ භාවනා අරමුණක්. භාවනා අරමුණක් ලබාගෙන අපි භාවනාවේ යෙදෙනවා.
මේ සමත භාවනාව චිත්ත ඒකාග්‍රතාව චිත්ත සමාධිය දියුණු කරනකොට අපි තුල තියෙන පංච නීවරණ යටපත් වෙනවා. මොනවද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. පංචකාම වස්තුන්ට අධික කැමැත්ත, ආශාව, කාමච්ඡන්දය. ව්‍යාපාදය කියන්නේ අනුන් නැසේවා කියන අදහස. තීන මිද්ද කියලා කියන්නේ අලසකම, කුසලයට තියෙන අලසකම, නිද්‍රාශීලී බව. කම්මැලිකම. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ උද්ධච්ච කියලා කියන්නේ හිතේ තියෙන විසිරෙන බව. නොසන්සුන්කම. මේ විසිරෙන ස්වභාවය. කුක්කුච්ච කියලා කියන්නේ හිතේ තියෙන පසුතැවීම. මෙන්න මේ తত্ত্বය වෙනස් කරගන්න ඕන. එතකොට සමතයෙන් මොකද වෙන්නේ? හිත විසිරෙන ස්වභාවයක් නැති වෙලා හිතේ තියෙන අර පසුතැවීමේ ස්වභාවයත් අපි තුලින් නැති වෙලා යනවා. විචිකිච්ඡා කියන්නේ සැකය. මේ පංච නීවරණ සමතෙන් පුළුවන් යටපත් කරන්න. එහෙනම් සම්මා දිට්ඨියට කොච්චර අනුග්‍රහයක් ලැබෙනවද? ඊළඟට විපස්සනා අනුග්‍රහිතා. විපස්සනාවෙන් දර්ශනය දැකීම, විදර්ශනය හොඳින් දැකීම. ලෝකය හොඳින් දකිනවා නම්, හරියට දකිනවා නම්, යථාර්ථය දකිනවා නම් ලෝකය දකින්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ලෝකය අනිත්‍යයි. අනිත්‍ය නිසාම දුකයි. අනිත්‍ය දුක්ඛ නිසාම ආත්ම වශයෙන් මගේ කියලා යමක් ගන්න බෑ. මගේ කියලා යමක් ගන්න බෑ. මම කියලා යමක් ගන්න බෑ. දිට්ඨි වශයෙන් යමක් ගන්න බෑ. මෙය වෙනස් නොවෙනවා කියලා. මගේ කියලා ගන්න බෑ. මගේ කියලා ගන්නේ තණ්හාවෙන්. මම මේ රූපය තුල, වේදනාව තුල, සංඥාව තුල, සංකාරය තුල මම ඉන්නවා. දැන් අපි මම කියලා පෙන්වන්නේ මොකද්ද අපි? අපි පෙන්වන්නේ අපේ දිහාවට ඇඟිල්ල දික් කළ රූපයටයි. එතකොට රූපය තුල මම ඉන්නවා කියලා හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ. ඊළඟට දිට්ඨියක් තියෙනවා, වැරදි දැක්මක්. තණ්හා මාන දිට්ඨි. දිට්ඨියක් තියෙනවා, දෘෂ්ටියක්, දැකීමක් තියෙනවා. මේ ඇස, මේ කන, මේ නාසය මගේ. මගේ නම් මොකද්ද වෙන්න ඕන? මට ඕන විදියට තියාගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මට ඕන විදියට තියාගන්න බෑ. එහෙනම් මෙන්න මේ අස්මිමානය කියන එක අපි දුරු කරන්න ඕන. දුරු කරන්න නම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් මේ දකින්න ඕන. අන්න එහෙම දැක්කොත් තමයි ලෝකේ යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. පින්නතුනේ. ඊළඟට මේ කරුණු පහෙන් අනුග්‍රහය ලබා දෙනවා මොහොකටද? සම්මා දිට්ඨියට. සීලයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, ඊළඟට සමත භාවනාවෙන්, විපස්සනා භාවනාව. මේකට පින්නතුනි අටුවාවේ අපූර්ව උපමාවක් දක්වලා තියෙනවා. මොකක්ද? එක පුද්ගලයෙකුට හම්බ වෙනවා ඊටාම රසවත් අඹ ගහක අඹ ගෙඩියක්. ඊටාම රසවත් අඹ ගෙඩියක්.
එතකොට මේ අඹ ගෙඩියේ ලැබුණා මේ රසවත් අඹ ගෙඩියේ අඹ ඇටේ. මෙයා හිතනෝ පැල කරන්න. ඒ නිසා මොකද කරන්නේ? මේ අඹ ඇටේ නිරෝගී රසවත් අඹ ගෙඩියක අඹ ඇටයක් මේක පැල කරන්න සුදුසු භූමියක් හොයනවා. නිදහස් හොඳට වාතාශ්‍රය තියෙන හිරු එළිය වැටෙන පෝර තියෙන තැනක් අතුපතර විහිදී යන්න පුළුවන් තැනක් හොයනවා. භූමියක් හොයලා ඒ භූමියේ මේ අඹ ඇටේ හිටවනවා. අඹ ඇටේ තිබුණා අඹ ඇටේ හිටෙව්ව සුදුසු භූමිය. ඊළඟට දෙවෙනි කාරණාව තමයි මේ අඹ ඇටේට නිතර නිතර වතුර වත් කරන්න ඕන. මේක පැලවෙන්නේ නැහැ නැත්තම්. පෝර පස් තිබුණත් මෙයා මොකද කරන්නේ? මේ පුද්ගලයා මේ භූමිය නැත්තම් අර අඹ ඇටේ තියෙන හිටෙව් තැන නිතර තෙත් කරනවා. වතුර දානවා මෙතෙන්ට. දැන් වතුරෙන් මොකද වෙන්නේ? මේක තෙත් වෙලා රෝපණය වෙන්න බලපාන. දැන් මේ අඹ ඇටේ රෝපණය වෙලා මේක හැදීගෙන යනකොට මේකේ මුල් පද්ධතිය තියෙනවා. එතකොට මේ මුල් පද්ධතිය වරින් වර පිරිසිදු කරන්න ඕන. නැත්තම් මේකට මේ මුල් පද්ධතියට පුස් රෝග ආදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙයා මොකද කරන්නේ? අර මුල් පද්ධතිය හොඳට පාදලා පිරිසිදු කරනවා. හතරවෙනි කරුණ. මේ අඹ ගහ හැදීගෙන යනකොට මේකට විවිධ පණු රෝග ඇති වෙන්න පුළුවන්. මේ අඹ කොළවලට, අඹ ගහට, අඹ කඳට පණු රෝග ඇති වුණොත් මේ ගහ විනාශ වෙනවා. ඒ නිසා මේ පණුවන් ඉවත් කරලා, පණු රෝග ඉවත් කරලා ගහ පිරිසිදුව නිරෝගීව හදාගන්න ඔහු වග බලා ගන්න. ඊළඟට මේ ගහ ඔන්න දැන් හැදෙනවා. හැදුනත් ඔබ දැකලා ඇති සමහර අඹ ගස්වල මුළු අඹ ගහේම මකුණු දැල්. එතකොට මේ මකුළුව මේ අඹ ගහ අඹ කොළවල මේ මකුළු දැල් බැඳලා අඹ ගහ වහ ගන්නවා. එතකොටත් අඹ ගහ විනාශ වෙනවා. අන්න එහෙම මකුළු දැල් බඳින්න ඉඩ නොදී මේ මකුළු දැල් කඩලා ඉවත් කරලා නිරෝගී අඹ ගහක් නිර්මාණය කරනවා. මේක තමයි දක්වපු උපමා. බලමු මොකද්ද මේකෙන් කියන්නේ. අර රසවත් නිරෝගී අඹ ඇටය තමයි අර අඹ ගෙඩි අඹ ඇටය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේ සම්මා දිට්ඨියට නැත්තම් අර සම්මා දිට්ඨිය නැමැති අඹ ඇටේ සුදුසු භූමියක් බලලා හිටෙව්වා. මොකද්ද සුදුසු භූමිය? සුදුසු භූමිය තමයි සීලය නැමැති භූමිය. අන්න සීලය නැමැති භූමියේ තමයි මේ අඹ ඇටය සම්මා දිට්ඨිය නැමැති අඹ ඇටය හිටෙව්වේ. එතකොට අඹ ඇටයට අනුග්‍රහය ලැබෙනවා මොකෙන්ද? අර භූමියෙන්. නැත්තම් පැලවෙන්නේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨියට අනුග්‍රහය ලැබෙනවා සීලයෙන්. ඊළඟට මේ අඹ ඇටයට වතුරවත් කළා. මොන වතුරද? මේ වතුරවත් කළේ ධර්ම ශ්‍රවණය නැමැති වතුර. සම්මා දිට්ඨිය පෝෂණය වෙන්න ධර්ම ශ්‍රවණය නැමැති වතුරවත් කළා. තෙත් කළා නිතර. ඒ නිසා සම්මා දිට්ඨිය පෝෂණය වෙනවා එකෙන්. ඊළඟට මේ අර අඹ ගහේ හැදීගෙන යනකොට අපි කිව්වා මුල් පාදලා මුල් වලට පුස් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා පාදලා පිරිසිදු කරනවා. එහෙනම් සම්මා දිට්ඨිය නැමැති අඹ ඇටේ හිටවලා මේක පැලවෙනකොට පැලුණාට පස්සේ මේ පුස් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පුස් රෝග නැති කරන්නට මුල් පාදනවා ධර්ම සාකච්ඡාව නැමැති මුල් පාදමින් මේ පුස් රෝග ඉවත් කරනවා.
තොර ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහයක් දෙනවා සම්මා දිට්ඨියට. 4. ඊළඟට බලන්න මේ අඹ ගහට පණු රෝග ඇති වෙන්න පුළුවන් කිව්වා. මේ පණුව ඉවත් කරන්න ඕන. ඒ නිසා සම්මා දිට්ඨිය නම් වූ දැන් මේ අඹ ඇටේ පැලවිලා අඹ ගහක් වෙලා. ඒ නිසා මොකද කරන්නේ? සමත භාවනාව නම් වූ මේ සමත භාවනාව නම් වූ ක්‍රියාවලියෙන් අර පණුවන් නම් වූ අඹ ගහට හානි කරන පණුව නම් වූ පංච නීවරණ අයින් කරන්න ඕන. ඒව තමයි මේ අඹ ගහ විනාශ කරන දිලීර නැත්තම් පණු රෝග. ඒ නිසා ඒ පණු රෝග ඉවත් කරන්න ඕන. අන්න ඒක ඉවත් කරනවා කියලා කියන්නේ පංච නීවරණ ධර්ම යටපත් කරනවා. පංච නීවරණ ධර්ම යටපත් කළාම ඊට පස්සේ යම් දවසක අපිට සමුච්ඡේද වශයෙන් නැති කරන්න පුළුවන් තදංග වශයෙන් කරන ප්‍රහාණය මත. අවසානයේ මොකද කරන්නේ? පස්වෙනි කාරණය තමයි මේ අඹ ගහට මකුළු දැල් එන්න පුළුවන් අඹ ගහ විනාශ වෙන්න. ඒ නිසා මොකද කරන්නේ? අවසාන කාරණේ විපස්සනාව නම් වූ මේ ක්‍රියාවලියෙන් අර මකුළු දැල් ඉවත් කිරීම කියන කාරණාව කරනවා. ඒ තුලින් මොකද කරන්නේ? මොන මකුළු දැල්ද ඉවත් කරන්නේ? විපස්සනා නැමැති භාවනාවෙන් සමාධිත්‍යයට බලපෑම් කරන මෝහය නැමැති මකුළු දැල් ටික ඉවත් කරනවා. එතකොට මෝහය ඉවත් කරාම අන්න එතනනේ නිවන තියෙන්නේ. ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බාණං. ලෝභය, දේශය, මෝහය දුරු කිරීමනේ නිවන කියලා කියන්නේ. මෝහය දුරු කරනකොට අවිද්‍යාව නැති වෙනවා. ඒතර අවිද්‍යාව නැති වෙනවා කියලා කියන්නේ එතන නිවන. දැන් අපි නිවන් දකින්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව දුරු කරන එක. අනික තමයි තණ්හාව දුරු කරන එක. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාව නම් වූ නීවරණයයි තණ්හාව නම් වූ සංයෝජනයයි. දැන් මෙතන මොකද්ද කරන්නේ? අර නීවරණ ටික දුරු කරනවා, ඉස්සෙල්ලා යටපත් කරනවා. විපස්සනා භාවනාවෙන් සම්පූර්ණම මේ නීවරණ දුරු කරනවා. එතකොට මොකද වෙන්නේ? මෝහය දුරු වෙනවා. මෝහය දුරු වුණා කියන්නේ අන්න එතන තමයි නිර්වාණය කියන්නේ. එහෙනම් බලන්න පින්නතුනි, මෙන්න මෙතෙන්ට අපි එන්න ඕන. ඒකයි. මෙතෙන්ට අපි ආවොත් තමයි අපට පුළුවන් වෙන්නේ නිර්වාණය නම් වූ උත්තරීතර ෂේම භූමියට සමීප වෙන්න. එහෙනම් සම්මා දිට්ඨියට අනුග්‍රහය ලබා දෙන කාරණා පහක් තමයි අපි ඔය අවධාරණය කළේ. එහෙනම් ඔබ හිතට ගන්න ඕන කාරණාව තමයි ඔබේ ජීවිතය තුළ ඔබට හරිමගෙන් ඉවත් කරලා වැරදි මගට තල්ලු කරන පුද්ගලයා නොමග යවන ලෞකික ආශාවන් මතම රඳවා තබන මේ ක්‍රියාවලියෙන් අපි ඉවත් වෙන්න ඕන. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භික්ෂූන් වහන්සේලාට නිශ්ශබ්ද තැනක් තෝරා ගන්න. කෙලස් වහවහ නොවැඩෙන තැනක් තෝරා ගන්න. ඒක තමයි උන්වහන්සේ පැහැදිලි කළේ. අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. රුක්මුල් වනසෙනසුන් ඇසුරේ කාලය ගත කරන්න. රුක්මුල් වනසෙනසුන් ඇසුරේ අපි කාලය ගත කරනවා නම් අපට අන්න එතනදී පුළුවන් වෙනවා අපේ ඇසකන නාසාදී ඉඳුරන් පාලනයකට නතු කරගන්න. එහෙම නැත්නම් ඒවා වල්මත් වෙන ස්වභාවයකටපත් වෙනවා. වැරදි මගට අපි ඇද වැටෙනවා. එතනින් අපි හොඳ පැත්තට යන්නේ නැහැ.
ඒ නිසා වැරදි මාර්ගයෙන් අපි යන්නේ දුර්වල තැනකට. තමන්ගේ ජීවිතේ පරිහානියට පත්වන තැනකට. හරි තැනකට අපි ගමන් කරන්නේ නැහැ. ඔන්න ඕක තේරුම් ගන්න ඕන පින්නත. මේ තේරුම් ගැනීමත් එක්ක තමයි අපි වටහා ගන්න ඕන නිශ්ශබ්ද ස්ථානයක් තෝරාගන්නේ කෙලෙස් වැඩෙන එක අඩු කරගන්න. සිත වික්ෂිප්ත වෙන එක, සිත විවිධ අරමුණු වල යන එක වෙනස් කරගන්න. ඒ නිසා තමයි අර නිශ්ශබ්ද තැනක් තෝරගන්නේ. දැන් gedara නිශ්ශබ්ද නැහැනේ. දරුවෝන්ගේ දරුවෝ කරදරේ කියලා කියන්න බෑ ඒවට. දරුවෝ නිතර විවිධ දේවල් gedara කරනවා. මුණුබුරු මිනිබිරියෝ කෑ ගහනවා. ඒක බාධාවක්. ඒකයි මම කරදර කියලා කිව්වේ. ඒ නිසා ඔබ මොකද කරන්න ඕන? ඔබට දැන් වනගත වෙන්න බෑනේ පින්නතුනේ. ඔබ කරන්න ඕන දවල් දවසේ එහෙම යන්න දීලා කේන්ති ගන්න නැතුව වැඳුම් පිදුම් කටයුතු කරන ගමන් රාත්‍රියේදී ඔබත් කල් වේලක් ඇතුව නිදාගෙන පාන්දර 3ට 3:00ට නැගිට්ටොත් අන්න ඔබට පුළුවන් බුද්ධ වන්දනාවේ දීලා ලස්සනට මේ භාවනා වැඩපිළිවෙල දියත් කරන්න. එතකොට පැයක් දෙකක් ඔබට පුළුවන් කිසිම කරදරයක් නැතුව වටා පිටාවත් පරිසරයත් නිශ්ශබ්දයි, ගෙදරත් නිශ්ශබ්දයි. ඔබේ කාමරේ ඔබට මේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරන්න. එහෙනම් අද මේ සූත්‍රයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ සම්මා දිට්ඨියට අනුග්‍රහය ලබා දෙන මේ කරුණු පහ පිළිබඳවයි. එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය සඳහා අපි උත්සාහ කරමු, වෙහෙසෙමු. ඒ තුළින් සකල ක්ලේශයන් ප්‍රහීන කොට ලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට අපි අදිෂ්ඨාන කරගනිමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින ආශා පෙරේරා, අනීෂා පෙරේරා, චමිලා පෙරේරා යන දියණිවරුන්, අරුණ පෙරේරා පුතණුවන්, අනූෂා පෙරේරා දියණිය සහ බෑනාවරු, ලේලිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි මීට වසර 3කට පෙර මිය ගිය බී.ඒ. සෝමාවතී මෑණියන් සහ වසර 22කට පෙර මිය ගිය නෝබල් පෙරේරා පියාණන් ඇතුළු මියගිය වර්ග පරම්පරාවේ සියලු දෙනාට පින් දීලා ඒ අයට නිර්වාණය ප්‍රාර්ථනා කරන එක. අම්මයි තාත්තයි වෙනුවෙන් මේ උදාර මහා පින්කම කළා. සබ්බ දානං ධම්ම දානං ජිනාතේ සියලු දානයන් අභිභවනය කරන ධර්ම දානය සිද්ධ කළා. මෙයින් ලබාගත් උදාරතර මහා පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කළ සෝමාවතී මෑණියන්ටත් නෝබල් පෙරේරා පියතුමා ඇතුළු පරපුරේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ අය සුගතිගාමී වේවා. සුගතියකත්නම් වඩා දියුණු වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දායකත්වයේ ගත් දරු මොනුපුරන් නැත්තම් බෑනාවරු, ලේලීවරු සෑම සියලු දෙනාටම යහපත ශාන්තිය සිද්ධ වේවා. මෙලොව ඔබේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු සාර්ථක වේවා. ඔබටත් කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් මෙම නාලිකාවේ අනුශාසකත්වයේ දරන ගරු කටයුතු මාලිගාවේ ලාස්සජී නායක ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සුජීවත්ව සිටින පවුලේ සැමටත් මේ පින් බෙලෙන් මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා, අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ලංකා වාසී, ලෝක වාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට සහ මියගිය සියලුම රණවිරුවන්ට මේ පින් අත්පත් වේවා. ඒ අයටද අමා මහ නිවන සාක්ෂාත් වේවායි පවුලේ පින්වතුන් ආශිර්වාද කරනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම
මෙලොව යහපතත් පරලොව සුගතියත් ධර්මාවබෝධය පිණිසත් මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.